ඔන්න දුවයි පුතේ අද අපි කතා කරන්නේ විද්‍යාව විෂය නිර්දේශයේ 10 වන ශ්‍රේණියේ පළමු වන පාඩම වන ජීවයේ රසායනික පදනම කියන පළමු වන මාතෘකාව පිළිබඳව. එතකොට මෙන්න මේ මාතෘකාව යටතේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ කොටස් ටික. ඔබ දන්නවා කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ හා නියුක්ලික් අම්ල. මෙන්න මේ හතරට කියනවා අපි ජෛව අණු කියලා. එතකොට අපි ජෛව අණු ගැන කතා කරනවා, ඒ වගේම ජලය, khනිජ ලවණ, විටමින් වර්ගත් ගැන දීර්ඝව මෙන්න මේ පාඩම තුලින් සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තුව. එතකොට විද්‍යාව විෂය හදාරන ඔබ අනිවාර්යයෙන්ම මෙන්න මේ ජීවයේ රසායනික පදනම කියන මාතෘකාව පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕන. අපි යමු පාඩමට. බලන්න මෙන්න මේ ශාක කොටස්, ඒ වගේම මෙන්න මේ ශාකය, ඒ වගේම සතුන් නිර්මාණය වෙන්න ප්‍රධානම මූලද්‍රව්‍ය වැදගත් වෙනවා. එතකොට මේ මූලද්‍රව්‍ය එකතු වෙලා සංයෝග හැදෙනවා. මේ සංයෝග එකිනෙකට එකතු වෙලා තමයි ජීවියා නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ ශාක, ඒ වගේම සතුන්. එතකොට මේ ශාක හා සතුන් සියල්ලෝම හැදෙන්න ප්‍රධානම මූලද්‍රව්‍ය 25ක් පමණ අත්‍යවශ්‍ය වෙනවා. එහෙනම් මේ මූලද්‍රව්‍ය අතුරින් ජීවී දේහයට ප්‍රධානම අඩංගු වන මූලද්‍රව්‍ය හතරක් තියෙනවා. එහෙනම් හොඳින් මතක තියාගන්න. කාබන්, හයිඩ්‍රජන්, ඒ වගේම ඔක්සිජන් හා නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය වැදගත් වෙනවා. මීට අමතරව ජීවීන්ගේ පැවැත්ම සඳහා සල්ෆර්, ෆොස්ෆරස්, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, අයන් හා ක්ලෝරීන් කියන මූලද්‍රව්‍යත් අත්‍යවශ්‍ය වෙනවා. අයන් කියන්නේ පුතේ යකඩ. Fe කියලා අපිට සංකේතවත් කරන්න පුළුවන්. ක්ලෝරීන් කියන්නේ Cl. right? හරි. අපි ඉදිරියේදී මේ පාඩම දීර්ඝව සාකච්ඡා කරනවා. එහෙනම් අනිවාර්යයෙන්ම අපිට ඒ කොටස් ටිකත් ඔබට නරඹන්න පුළුවන්. අපිව subscribe කරලා තියාගත්තොත්. අපි යමු පාඩමට. බලන්න මානව දේහයක අඩංගු ප්‍රධානතම මූලද්‍රව්‍ය ස්කන්ධයක් විදියට ගත්තාම වැඩිපුරම තියෙන්නේ ඔක්සිජන්. එහෙනම් ඊළඟට අඩංගු වෙන්නේ මානව දේහයේ ප්‍රධාන මූලද්‍රව්‍ය ස්කන්ධය ප්‍රතිශතයක් විදියට ගත්තාම ඊළඟට අඩංගු වෙන්නේ කාබන්. ඊළඟට මානව දේහයක වැඩිපුරම අඩංගු වන ස්කන්ධය අණුව වැඩිපුරම අඩංගු වන මූලද්‍රව්‍ය වෙන්නේ හයිඩ්‍රජන්. එහෙනම් තුන්වෙනි තැන ගන්න හයිඩ්‍රජන්. ඊළඟට හතරවන තැන ගන්නේ නයිට්‍රජන්. එහෙනම් මානව දේහයක අඩංගු ප්‍රධාන මූලද්‍රව්‍ය ස්කන්ධය අණුව ප්‍රතිශතයක් ගත්තම ඔක්සිජන් පළවෙනි තැන ගන්නවා. දෙවෙනි තැන කාබන් අරගන්නවා. තුන්වෙනි තැන හයිඩ්‍රජන්, හතරවන තැන නයිට්‍රජන් ලබා ගන්නවා. ඒ වගේම සජීවී පදාර්ථය සකස් වෙලා තියෙන පුතේ රසායනික සංයෝග වලින්. සජීවී පදාර්ථය කියන්නේ ශාක, ඒ වගේම සතුන්, ශුද්‍ර ජීවීන්. මෙන්න මේ තුන්ගොල්ලොන්ට තමයි අපි ප්‍රධානවම කියන්නේ සජීවී පදාර්ථය කියලා. එතකොට මේ මොනවද රසායනික සංයෝග කියන්නේ? මේ රසායනික සංයෝග ප්‍රධානම කොටස් දෙකකට බෙදලා අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි කාබනික සංයෝග. කාබනික සංයෝග කියන්නේ පුතේ කාබන් කියන මූලද්‍රව්‍ය අඩංගු වන මූල සංයෝග කාබනික සංයෝග කියලා හඳුන්වන්න පුළුවන්. උදාහරණ තමයි කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලික් අම්ල. එතකොට මේ හතරට අපි කියනවා ජෛව අණු කියලාත්. හොඳින් මතක තියාගන්න ජෛව අණු. එතකොට අකාබනික සංයෝග විදියට අපි සලකන්නේ කාබන් අඩංගු නොවන සංයෝග තමයි මේ ගණයට වැටෙන්නේ. හැබැයි කාබන් ඩයොක්සයිඩ් වායුව, ඒ වගේම කාබන් මොනොක්සයිඩ්, බයිකාබනේට හා කාබනේට කියන කට්ටිය පුතේ හොඳින් මතක තියාගන්න
කාබන් අඩංගු වෙනවා. මෙන්න බයිකාබනේට. ඒ වගේම කාබනේට. කාබන් අඩංගුණත් පුතේ මේවා අපි අකාබනික සංයෝග කියලා සලකන්නේ. මේවා කාබන් අන්තර්ගත වෙනවා. මෙන්න කාබන්. හැබැයි මේවා අකාබනික සංයෝග කියලා තමයි අපි සලකන්නේ. ඒ වගේම අකාබනික සංයෝග වලට ඔබ දන්නවා ජලය එනවා. ජලය කියන්නේ H2O. මේවයි කාබන් අන්තර්ගත වෙන්නේ නැහැනේ. එහෙනම් අකාබනිකයි. දැන් අපි බලමු ජීවී ද්‍රව්‍යවල අඩංගු ප්‍රධානම ජෛව අණු වර්ග 4. කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ හා නියුක්ලික් අම්ල. මෙන්න මේ වර්ග 4 ප්‍රධානවම ජීවී ද්‍රව්‍යවල ඒ කියන්නේ දේහයක අඩංගු වෙනවා. අපි කලින් කතා කරා ස්කන්ධය අණු ප්‍රතිශතය ගැනත්. අපි මුලින්ම ජෛව අණු යටතේ අද පාඩමේදී කාබෝහයිඩ්‍රේට ගැන කතා කරලා කාබෝහයිඩ්‍රේට කොහොමද හඳුනාගන්නේ කියලත් මේ පාඩමෙන් බලනවා. වෙළඳ දැන්වීමක් මේ අතර ගියොත් ඒකත් දිගටම බලන්න කියලා ඉල්ලමින් මම යනවා කාබෝහයිඩ්‍රේට කියන කොටසට. කාබෝහයිඩ්‍රේට තැනිලා තියෙන ආකාරය අනුව ප්‍රධාන කොටස් 3කට බෙදෙනවා. මොනොසැකරයිඩ, ඩයිසැකරයිඩ හා පොලිසැකරයිඩ විදියට ප්‍රධාන කොටස් 3කට බෙදා දක්වන්න පුළුවන්. මොනොසැකරයිඩ වලට උදාහරණ තමයි පුතේ ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස්. එහෙනම් ඒ අපි කතා කරේ මොනොසැකරයිඩ සඳහා උදාහරණ. ඒ වගේම ඩයිසැකරයිඩ සඳහා උදාහරණ මොනවද? මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්. මේ ඩයිසැකරයිඩ. පොලිසැකරයිඩ වලට උදාහරණ වෙන්නේ පිෂ්ඨය, සෙලියුලෝස් හා ග්ලයිකෝජන් කියන සංයෝග. එතකොට මේවා ගැන තමයි අපි මේ පාඩමේදී දීර්ඝව සාකච්ඡා කරන්නේ. එහෙනම් අපි යමු මොනොසැකරයිඩ වලට. මොනොසැකරයිඩයක් කියන්නේ කාබෝහයිඩ්‍රේට වල තැනුම් ඒකකය. එතකොට මෙන්න කාබෝහයිඩ්‍රේට තැනිලා තියෙන ප්‍රධානතම මූලිකම ඒකකය තමයි අපි හඳුන්වන්නේ මොනොසැකරයිඩ. හිතන්න එයා මෙන්න මේ වගේ අණුවක් කියලා. ඒ කියන්නේ මොනොසැකරයිඩ මෙන්න මේ වගේ සංයෝගයක් කියලා හිතන්න. එතකොට කාබෝහයිඩ්‍රේට හැදිලා තියෙන්නේ මෙන්න මේ වගේ සංයෝග රාශියක් එකිනෙකට එකතු වෙලා. මේ මොනොසැකරයිඩ සරල සීනි කියලා හඳුන්වනවා. ඒ වගේම මේ මොනොසැකරයිඩ ස්පටික රූපී ස්වභාවයක් ගන්නවා. ස්පටික කියන්නේ පුතේ මෙන්න මේ වගේ අපිට ස්පටික ලෙස ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබ දන්නවා මොනොසැකරයිඩ ඒ කියන්නේ ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස් කියන තුන් දෙනා ජලයේ හොඳින් දිය වෙනවා. ජලයේ දිය වෙන නිසා අපිට හඳුනා ගන්න බෑ පසුව හොඳින් දිය වෙලා යන නිසා. එතකොට මේවා සාමාන්‍යයෙන් පුතේ පැණි රසයි. අපිට දිවට සංවේදනය වෙනවා. එහෙනම් මොනොසැකරයිඩ කියන්නේ සරල සීනි, ඒ වගේම කාබෝහයිඩ්‍රේට වල තැනුම් ඒකකය. දැන් අපි බලමු උදාහරණ. ග්ලූකෝස්. ග්ලූකෝස් අන්තර්ගත වෙනවා පුතේ හොඳින් මතක තියාගන්න ඉදුණු පළතුරු හා මීපැණි වල අන්තර්ගත වෙනවා. ඔබ දන්නවා සාමාන්‍යයෙන් ග්ලූකෝස් නිපද වෙන ප්‍රධානතම ජෛව ක්‍රියාවලිය තමයි ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණයේදී ග්ලූකෝස් නිපද වෙනවා. එතකොට මේ ග්ලූකෝස් සාමාන්‍යයෙන් ඔබ දන්නවා ශාකය තුල පිෂ්ඨය ලෙසට සංචිත කරනවා. එහෙනම් ග්ලූකෝස් නැත්නම් මොනොසැකරයිඩ නිපදවන ප්‍රධානතම ක්‍රියාවලිය වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය. ඒ ප්‍රභා සංශ්ලේෂණයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව ඒ වගේම ජලය උපයෝගී කරගෙන එයා ආහාර නිෂ්පාදනයක් කරනවා. ආහාර කියලා අපි හඳුන්වන්නේ ග්ලූකෝස් C6යි H12යි O6යි.
එතකොට අපද්‍රව්‍යයක් විදියට ඔක්සිජන් පිට වෙලා යන්න පුළුවන්. එහෙනම් මම මේ ලියුවේ ප්‍රභා සංශ්ලේෂණයේ තුලිත රසායනික සමීකරණය. තුලිත කරන්නේ මෙතෙන්ට 6 බැගින් යොදන්න පුළුවන්. එහෙනම් මේ ප්‍රභා සංශ්ලේෂණය පුතේ හොඳට මතක තියාගන්න. සාමාන්‍යයෙන් මිනිසා ඇතුළු සතුන් විෂමපෝෂීන්. ඒක නිසා අපිට බෑ ආහාර නිෂ්පාදනය කරගන්න. නමුත් අපි ශාක නිපද වූ ආහාර මත ඍජුව හෝ වක්‍රව යැපීම සිද්ධ වෙනවා. ශාක නිපද වූ ආහාර මත ඍජුව හෝ වක්‍රව යැපීම සිද්ධ වෙනවා. එතකොට පිෂ්ඨමය ආහාර ජීර්ණ පද්ධතියට යොදලා එම සංකීර්ණ ආහාර සරල ආහාර බවට පත් කරනවා. සරල ආහාරයක් තමයි ග්ලූකෝස්. මේ ග්ලූකෝස් රුධිරයට අවශෝෂණය වෙනවා. රුධිරයට අවශෝෂණය වෙලා රුධිරය ඔස්සේ අදාළ අවයවය දක්වා පරිවහනයක් කරනවා. අන්න එතකොට එම අවයවය ක්‍රියාකාරී වෙලා එයාට අවශ්‍ය ඔක්සිජන් ග්ලූකෝස් ලැබිලා එයා වැඩ කරන්න පටන් ගන්නවා. සෛලීය ශ්වසනය කියන්නේ අන්න ඒක. එතකොට අන්න අර ග්ලූකෝස් බිඳ හෙලලා පුතේ ශක්තිය ජනනය කිරීම තමයි ප්‍රධානම අරමුණ. ඒ ශක්තියෙන් තමයි මම මේ වීඩියෝව හදන්නේ. ඒ වගේම ඒ ශක්තිය යොදාගෙන තමයි මම කතා කරන්නේ. එහෙනම් ඒ ග්ලූකෝස් පිළිබඳව. දැන් අපි කතා කරන්නේ ෆ්‍රුක්ටෝස් පිළිබඳව. මේ ෆ්‍රුක්ටෝස් පළතුරු සීනි කියලා හඳුන්වනවා. එහෙනම් ඉදුණු පළතුරු වල බහුලවම මේ ෆ්‍රුක්ටෝස් දැක ගන්න පුළුවන්. මීපැණි, වට්ටක්කා, කැරට් මේ වගේ ඒවායිත් ෆ්‍රුක්ටෝස් අන්තර්ගත වෙනවා. එතකොට අමු පළතුරු සාමාන්‍යයෙන් ඉදෙනකොට ඒවා තුළ ෆ්‍රුක්ටෝස් සෑදීම සිද්ධ වෙනවා. ඒ වගේම පැණි රසින් වැඩිම සීනි වර්ගය වෙන්නේත් මෙන්න මේ ෆ්‍රුක්ටෝස්. මතකයි නේද? දැන් අපි බලන්නේ ගැලැක්ටෝස් පිළිබඳව. ගැලැක්ටෝස් කිරි ආහාරවල අන්තර්ගත වෙනවා. ලැක්ටෝස් ජීර්ණයේ අන්තඵලයක්. ඒ කියන්නේ මේ ගැලැක්ටෝස් කියන එක පුතේ හොඳින් මතක තියාගන්න ශාකවල දකින්න බෑ. එතකොට කිරි ආහාරවල අන්තර්ගත වෙනවා. එළකිරි, එළුකිරි ඔය විදියට අපිට ඒවා තුල ලැක්ටෝස් ජීර්ණයේදී අන්තඵලයක් විදියට ගැලැක්ටෝස් හඳුනා ගන්න පුළුවන්. පැණි රසක් නැත. රයිට්. එහෙනම් අපි මේ කතා කරේ මොනොසැකරයිඩ් සඳහා උදාහරණ. ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස්. දැන් අපි යන්නේ ඩයිසැකරයිඩ් වලට. එතකොට මම කලින් ඇඳ මෙන්න මේ වගේ මොනොසැකරයිඩ් අණුවක්. දැන් අඳිනවා දෙකක්. එතකොට මෙන්න මේ වගේ මොනොසැකරයිඩ් අණු දෙකක් මෙන්න මේ වගේ බන්ධනයකින් බැඳිලා අපි මේකට කියනවා ග්ලයිකොසයිඩික් බන්ධනය කියලා. මේ ග්ලයිකොසයිඩික් බන්ධනයකින් බැඳිලා ඩයිසැකරයිඩ් නිර්මාණය වීම සිද්ධ වෙනවා. එහෙනම් පුතේ මේ තියෙන සම්පූර්ණ එක ඩයිසැකරයිඩය කියලා අපි හඳුන්වනවා. එතකොට මේ අවස්ථාවේදී ජලාණුවක් පිටවීම සිද්ධ වෙනවා. ඩයිසැකරයිඩ් සාමාන්‍යයෙන් ජලයේ ද්‍රාව්‍ය වෙනවා. ඒ වගේම පැණි රසයි, ස්පටිකීකරණය වෙනවා. අපිට ස්පටික විදියට ලබා ගන්න පුළුවන් මේ ඩයිසැකරයිඩ්. ඩයිසැකරයිඩ් සඳහා හොඳම උදාහරණ තමයි මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්. කලිනුත් ලැක්ටෝස් ගැන ස්වල්පයක් කතා කරා. එයත් හොඳින් මතක තියාගන්න. බලන්න මෙන්න මෝල්ටෝස්, සුක්‍රෝස් සහ ලැක්ටෝස් වල පරමාණුක බන්ධන සැකසීලා තියෙන විදිය හොඳින් හඳුනගන්න. එතකොට අපි ඩයිසැකරයිඩ් පිළිබඳව දැන් කතා කරලා බලමු. පළවෙනි මාතෘකාව වෙන්නේ ඩයිසැකරයිඩ් වල මෝල්ටෝස්. මේ මෝල්ටෝස් ප්‍රරෝහණය වල බීජවල අන්තර්ගත වෙනවා. ඔබ දන්නවා ප්‍රරෝහණය වන බීජයක් තුල මේ තියෙන කලලය. මේක තුල අන්තර්ගත වෙනවා පිෂ්ඨය. එතකොට මේ පිෂ්ඨය
කලලය සක්‍රිය වීමෙන් පසුව එහි තුල අන්තර්ගත වන එන්සයිම වල ක්‍රියාකාරීත්වය නිසා පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් වෙනවා. මේකේ තියෙන මේ පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් වෙනවා. එතකොට ඒ මෝල්ටෝස් ග්ලූකෝස් බවට පත් වෙලා ග්ලූකෝස් කලලය දක්වා පරිවහණය වෙලා ක්‍රමයෙන් බීජාග්‍රපය බීජ මූලය හැදෙනවා. එතකොට මේ බීජාග්‍රපය මේ බීජ මූලය. එහෙනම් ඔබ දන්නවනේ මෝල්ටෝස් කියන්නේ පිෂ්ඨය ජීර්ණයේ අතරමැදි ඵලයක්. මෝල්ටෝස් හැදිලා තියෙන පුතේ හොඳින් මතක තියාගන්න ග්ලූකෝස් අණු දෙකක් එකිනෙකට එකතු වෙලා. මෙන්න මොනොසැකරයිඩයක් වන ග්ලූකෝස් මෙන්න තවත් මොනොසැකරයිඩයක් වන ග්ලූකෝස් අණුවක් එකට එකතු වෙලා ජල අණුවක් ඉවත් වෙලා මෙන්න මේ වගේ මෝල්ටෝස් හැදිලා තියෙනවා. හරිද? ඊළඟට මම කතා කරන්නේ සුක්‍රෝස් ගැන. සුක්‍රෝස් කියන්නේ ඔබ ආහාරයට ගන්නා මුළුතැන්ගේ අඩංගු වන සුදු හා රතු සීනි හොඳ උදාහරණයක්. ඒ වගේම ඇතැම් පළතුරුවල ශාකවල ප්ලෝයමීය යුෂයේ මෙන්න මේ සුක්‍රෝස් අඩංගු වෙනවා. එතකොට ශාකවල ප්ලෝයම පටකය කියන්නේ ආහාර පරිසංක්‍රමණය කරන ස්ථානය. පත්‍රවල නිෂ්පාදනය කරන ආහාර දෙපසටම මෙන්න මේ විදිහට අරගෙන යන්න පුළුවන්. ඒකයි ප්ලෝයම පරිසංක්‍රමණය කියලා කියන්නේ. එතකොට මේ ශාකවල ප්ලෝයමීය යුෂයේ සුක්‍රෝස් තමයි දිය වෙලා තියෙන්නේ. ඒ වගේම ෆ්‍රුක්ටෝස් අණුවකුයි ග්ලූකෝස් අණුවකුයි එකිනෙකට එකතු වෙලා සුක්‍රෝස් හැදීම සිද්ධ වෙනවා. ඒ අවස්ථාවේදී ජල අණුවක් ඉවත් වීමත් සිද්ධ වෙනවා. අපි ඒ කතා කරේ සුක්‍රෝස් පිළිබඳව. දැන් අපි කතා කරන්නේ ලැක්ටෝස් ගැන. ලැක්ටෝස් කියන්නේ ඔබ කලිනුත් දන්නවා කිරි ආහාරවල අන්තර්ගත වෙනවා. ඒ වගේම ලැක්ටෝස් හැදෙන්නේ ගැලැක්ටෝස් සහ ග්ලූකෝස් එකිනෙකට එකතු වෙලා. මෙන්න ගැලැක්ටෝස් මෙන්න ග්ලූකෝස්. හරිද? මේ දෙන්න එකට එකතු වෙලා ලැක්ටෝස් හැදීම සිද්ධ වෙනවා. මෙන්න ලැක්ටෝස්. right? ඊළඟට මේ ලැක්ටෝස් කියන සීනි වර්ගය සාමාන්‍යයෙන් ශාකවල දකින්න බෑ. ඒ වගේම සුක්‍රෝස් වගේ පැණි රසකුත් මේ සීනි වල අන්තර්ගත වෙන්නේ නැහැ. එළකිරි වල තියෙන සාමාන්‍ය ලැක්ටෝස් ප්‍රතිශතය 6% දක්වා පමණ වෙනවා. 6% දක්වා. ඒ වගේම සංයුති අණුව මව්කිරි වල තියෙන ලැක්ටෝස් ප්‍රතිශතය 7% පමණ වෙනවා. එහෙනම් වැඩිපුර හොඳ එළකිරිද මව්කිරිද? ඔව් ඔබ පිළිතුර දෙනවා මව්කිරි කියලා. එතකොට මව්කිරි වල ලැක්ටෝස් තියෙන්න පුළුවන්. මේ තියෙන පුතේ ඩයිසැකරයිඩ වල බන්ධන ස්වරූපය. එතකොට මෙන්න ග්ලයිකෝසයිඩික් බන්ධනය. දැන් අපි කතා කරන්නේ පොලිසැකරයිඩ පිළිබඳව. මොනොසැකරයිඩ අණු රාශියක් බහු අවයවීකරණයෙන් පොලිසැකරයිඩ හැදෙනවා. මෙන්න මේ වගේ මොනොසැකරයිඩ අණු රාශියක් බහු අවයවීකරණය සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ වගේ ලීනියර් සීක්වන්ස් එකක්. සරල රේඛීය අණුපිළිවෙලක් අපි හඳුන්වනවා පොලිසැකරයිඩ කියලා. එතකොට මේ පොලිසැකරයිඩ හැදෙන්න මොනොසැකරයිඩ අණු මිලියන ගණනක් එකිනෙකට එකතු වුණා. ඒක නිසා මේ කට්ටිය ජලයේ අද්‍රාව්‍යයි. ජලයේ දිය වෙන්නේ නැහැ. ඒ වගේම ස්පටික රූපී නොවේ. ස්පටික විදියට හැදෙන්නෙත් නැහැ. උදාහරණ තමයි සෙලියුලෝස්, පිෂ්ඨය හා ග්ලයිකෝජන්. මතක් කරගන්න සෙලියුලෝස් කොහෙද තියෙන්නේ? සෙලියුලෝස් තියෙන්නේ ප්‍රධානවම ශාක සෛල බිත්තියේ. මේ ශාක සෛලයක් කියලා සැලකුවොත් ඒකේ සෛල බිත්තිය පිටතින්ම තියෙනවා. මෙන්න එයා මේ තුල මෙන්න මේ විදියට විශාල රික්තකයක් සහ න්‍යෂ්ටියක් අන්තර්ගත වෙනවා. එහෙනම්
සෙලියුලෝස් වලින් තමයි ශාක සෛල බිත්තිය සමන්විත වෙලා තියෙන්නේ. පිෂ්ඨය කියන්නේ ඔබ දන්නවා නාන්‍ය තුල පිෂ්ඨය ගබඩා කරලා තිනවා. ඒ වගේම ග්ලයිකෝජන් සත්වයින්ගේ මිනිසා ඇතුළු සතුන්ගේ ග්ලයිකෝජන් අන්තර්ගත වෙනවා. මේ ග්ලයිකෝජන් ශාකවල දකින්න බෑ. දැන් අපි බලමු මේ කොටස. සෙලියුලෝස් පවතින ස්ථාන ශාක සෛල බිත්තිය. ඒ වගේම ශාකවල පිහිටි තන්තු වලත් අන්තර්ගත වෙනවා. මේ සෙලියුලෝස් උදව් වෙන පුතේ මිනිසාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී ඇතිවන මල පිටතට ගෙන යන්න ටිකක් අමාරු වෙන අවස්ථා තියෙනවා. ඒක අපි හඳුන්වනවා මලබද්ධය කියලා. එතකොට මේ මලබද්ධය වළක්ව ගන්න අපිට සෙලියුලෝස් අඩංගු තන්තු වැදගත් වෙනවා. ඒ වගේම දැන් අපි කතා කරන්නේ පිෂ්ඨය පිළිබඳව. පිෂ්ඨය සාමාන්‍යයෙන් පවතින ස්ථාන තමයි ධාන්‍ය වර්ග, අල, කොස් දෙල් මෙන්න මේ වගේ දේවල් තුල පිෂ්ඨය ලෙස ආහාර සංචිත කිරීමක් සිද්ධ කරනවා. එතකොට ශාකවල ගබඩා කරන කාබෝහයිඩ්‍රේට වර්ගය වෙන්නේ පිෂ්ඨය. මේ පිෂ්ඨය යොදාගෙන නොයෙකුත් දේවල් සිද්ධ කරන්න පුළුවන්. අපි ඉදිරියේදී බලමු. ඊළඟට අපි කතා කරන්නේ ග්ලයිකෝජන් පිළිබඳව. ග්ලයිකෝජන් කියන්නේ සත්ව අක්මාවේ ඒ වගේම පේශිවල මුහුණේ මෙන්න මේ ග්ලයිකෝජන් ලෙස තමයි තැම්පත් කරලා තියෙන්නේ. එතකොට මිනිස් සිරුරක් තුළ කාබෝහයිඩ්‍රේට සංචිත කරනු ලබන්නේ ප්‍රධාන ආකාරයක් වන්නේ ග්ලයිකෝජන්. මේ ග්ලයිකෝජන් දරා ගන්න පුළුවන් ප්‍රමාණය අක්මාවේ නම් ග්‍රෑම් 100ක්. හිතන්න ඔබ මුහුදක අතරමං වෙනවා. එතකොට මුහුදේ අතරමං වෙනකොට තමන්ගේ කෑම ඒ වගේම ජලය ටික ඉවර වෙලා තමන්ගේ ඇඟේ තියෙන ග්ලයිකෝජන් ප්‍රමාණය දැන් ක්‍රමයෙන් ඉවත් වීම සිද්ධ වෙනවා. එතකොට ග්ලයිකෝජන් ප්‍රමාණය ක්‍රමයෙන් අස්තිවල අක්මාවේ තියෙන ප්‍රමාණය ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත් කරලා රුධිරයට ලබා දෙනවා. ඇයි අතරමං වෙලා ඉන්නේ? ආහාරත් නැහැ වතුරත් නැහැ. ඒක නිසා ආහාර එන්නේ නැති නිසා ශක්තිය ජනනය කරගන්න දේහය අක්මාවේ තියෙන ග්ලයිකෝජන් ග්‍රෑම් 100 ග්ලූකෝස් බවට පත් කරලා රුධිරයට මුදා හරිනවා. ඒ වගේම තමයි පේශිවල තියෙන ගබඩා කරලා තියෙන ග්ලයිකෝජන් ග්ලූකෝස් කරලා රුධිරයට මුදා හරින්නත් පුළුවන්. එහෙනම් ඒ අපි කතා කරේ පොලිසැකරයිඩ් සඳහා උදාහරණ තුනක් වන සෙලියුලෝස්, පිෂ්ඨය, ග්ලයිකෝජන් පිළිබඳවයි. දැන් අපි කතා කරන්නේ ඒ අවසාන කොටසින් පසුව කාබෝහයිඩ්‍රේට කොහොමද වැදගත් වෙන්නේ කියලා. ශක්ති ප්‍රභවයක් ලෙස ඔබ දන්නවා ග්ලූකෝස්. ග්ලූකෝස් කියන්නේ හොඳ ශක්ති ප්‍රභවයක්. ඒ වගේම සංචිත ආහාරයක් ලෙස ඔබ දන්නවා මෙතෙන්ට එන්නේ පිෂ්ඨය සහ ග්ලයිකෝජන්. ඒ වගේම සෛල බිත්තිය නිර්මාණය කරන්න. සෛල බිත්තිය නිර්මාණය කරන්න ඔබට මතකයි අවශ්‍ය වෙනවා සෙලියුලෝස්. සෙලියුලෝස් වලින් මෙන්න මේ වගේ සෛල බිත්තිය ශාකයක පිටතින්ම දැක ගන්න පුළුවන්. මේ මන් දෙවෙනි වඳින්නේ සෛල පටලය. විශාල මධ්‍ය රික්තකයක් ශාක තුල දැක ගන්න පුළුවන්. ඒ වගේම න්‍යෂ්ටිය පර්යන්තයකට වෙන්න පැත්තකට වෙන්න පිහිටනවා. ඒ වගේම නියුක්ලික් අම්ලවල සංඝටකයක් විදියට කාබෝහයිඩ්‍රේට් යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ DNA RNA වල කාබෝහයිඩ්‍රේට් නියුක්ලික් අම්ලවල සංඝටකයක් විදියට අඩංගු වීම සිද්ධ වෙනවා. දැන් අපි බලමු මොනොසැකරයිඩයක් වන ග්ලූකෝස් කොහොමද හඳුනාගන්නේ කියලා. නැවත මං කියනවා මොනොසැකරයිඩයක් වන ග්ලූකෝස් කොහොමද හඳුනාගන්නේ. එතකොට මේ සඳහා අපි යොදා ගන්නවා බෙනඩික් ද්‍රාවණය.
මේ බෙනඩික් ද්‍රාවණය සාමාන්‍යයෙන් නිල් පැහැය. මේ බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් ග්ලූකෝස් අඩංගු වන පරීක්ෂක නලයකට යොදලා මෙන්න ග්ලූකෝස් අපි ඉහළින් යොදනවා බෙනඩික් ද්‍රාවණය. දාලා යොදලා මෙය ජල තාපකයක තියලා රත් කිරීම සිද්ධ කරනවා. ජල තාපකයක යොදලා රත් කිරීම සිද්ධ කරනවා. එතකොට මේ අවස්ථාවේදී ජල තාපකයේ තියෙන තාපය හේතුවෙන් මේ ග්ලූකෝස් කොළ පැහැය, ඒ වගේම කහ පැහැ, ඉන්පසුව තැඹිලි වර්ණය, ඉන්පසුව ගඩොල් රැති පැහැය අවක්ෂේපයක් පිළිවෙලින් ලබා දීම සිද්ධ වෙනවා. එහෙනම් නිල්, කොළ, කහ, තැඹිලි, ගඩොල් රතු ලෙස අවක්ෂේප සෑදීම සිද්ධ වෙනවා. සමහර අවස්ථාවකදී සමහර වෙලාවට සියලුම වර්ණ විපර්යාසය මේ පරීක්ෂණයේදී දැක ගන්න බැරි වුණත් අපගේ නිගමනය විදියට ලබා ගන්න පුළුවන් මොනොසැකරයිඩ් හඳුනා ගැනීමේදී ගඩොල් රතු අවක්ෂේපයක් ලැබෙනවායි කියලා. එතකොට එයත් හොඳින් මතක තියාගන්න අපි මේ සිද්ධ කරේ ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාව. මේ අතර වෙළඳ දැන්වීමක් ගියොත් එයත් දිගටම බලන්න. දැන් අපි කතා කරන්නේ සුක්‍රෝස් කොහොමද හඳුනාගන්නේ කියලා. සුක්‍රෝස් කියන්නේ උදාහරණයක් විදියට සීනි. සීනි ද්‍රාවණයකට සාමාන්‍යයෙන් තනුක සල්ෆියුරික් අම්ලය දැම්මහම දාලා රත් කිරීම සිද්ධ කරාම මේ ග්ලයිකොසයිඩික් බන්ධනය බිඳීමෙන් මොනොසැකරයිඩ් අණු දෙක නිදහස් වෙනවා. එතකොට මේ තියෙන්නේ සම්පූර්ණ අණුව ඩයිසැකරයිඩ්. මේ තියෙන ඩයිසැකරයිඩ් මේ සල්ෆියුරික් යොදලා රත් කරාම මේ බන්ධනය බිඳින ගිහිල්ලා මෙන්න මේ මොනොසැකරයිඩ් අණු දෙක වෙන්වීම සිද්ධ වෙනවා. එතකොට දැන් ද්‍රාවණයේ තියෙන්නේ දැන් පරීක්ෂක නලයේ තියෙන්නේ මොනොසැකරයිඩ් නිසා මොනොසැකරයිඩ් හඳුනා ගන්න අපිට පුළුවන් භාවිතා කරන්න බෙනඩික් ද්‍රාවණය. නැවත මම විස්තර කරනවා. සීනි ද්‍රාවණයක් අපි පරීක්ෂක නලයකට අරගෙන එයට බෙනඩික් යොදලා රත් කරොත් වර්ණ විපර්යාසයක් නැහැ. ඇයි හේතුව? සුක්‍රෝස් කියන්නේ මෙන්න මේ වගේ මොනොසැකරයිඩ් අණු දෙකක එකතුවක්. එයා බෙනඩික් වලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. හැබැයි සීනි ද්‍රාවණයකට තනුක සල්ෆියුරික් බිඳු දෙකක් යොදලා තනුක සල්ෆියුරික් බිඳු යොදලා මදක් රත් කරොත් මෙන්න මේ ග්ලයිකොසයිඩික් බන්ධනය බිඳිලා මොනොසැකරයිඩ් අණු දෙක වෙන්වීම සිද්ධ වෙනවා. මොනොසැකරයිඩ් අණු දෙක වෙන් වුණයි කියන්නේ ඔබ දන්නවා දැන් නලයේ තියෙන්නේ අන්තර්ගත වෙන්නේ මොනොසැකරයිඩ්. මොනොසැකරයිඩ් බෙනඩික් ද්‍රාවණයත් සමග ප්‍රතිචාර දක්වනවා. එතකොට අපි සුක්‍රෝස් සල්ෆියුරික් යොදලා මෙන්න මේ විදියට දෙකට කඩාගත්තා. එතකොට සල්ෆියුරික් නිසා ග්ලයිකොසයිඩික් බන්ධනය බිඳීම සිද්ධ වෙලා හොඳට මතක තියාගන්න මොනොසැකරයිඩ් ලැබෙනවා. ඒ මොනොසැකරයිඩ් වලට බෙනඩික් යෙදුවම ඔබ දන්නවා නිල්, කොළ, කහ, තැඹිලි, ගඩොල් රතු අවක්ෂේප ලැබීම සිද්ධ වෙනවා. එහෙනම් අපි කියන්න පුළුවන් සුක්‍රෝස් එලෙස හඳුනා ගන්න සිද්ධ කරන්න පුළුවන්. දැන් අපි කතා කරන්නේ පිෂ්ඨය ගැන. පිෂ්ඨය කියන්නේ ඔබට මතකයි පොලිසැකරයිඩයක්. මේ පිෂ්ඨය සංචිත කරනවා ශාකයක් තුල. හොඳට මතක තියාගන්න. මෙන්න සංචිත කරපු පිෂ්ඨය. මේ අලගෙඩියේ පිෂ්ඨය තීද නැද්ද කියලා හඳුනගන්න
අපිට දුඹුරු පැහැ අයඩීන් භාවිතා කරන්න වෙනවා. මේ තියෙන දුඹුරු පැහැ අයඩීන්. එතකොට මේ අයඩීන් දුඹුරු පැහැ නිසා පිෂ්ඨය අන්තර්ගත වෙනවනම් තද නිල් පැහැයකට ලක් වෙනවා. පිෂ්ඨය තිබුණොත් දුඹුරු පැහැ අයඩීන් ඔබ දන්නවා තද නිල් පාටටපත් වෙනවා. එතකොට අපේ නිගමනය තමයි එම ආහාරයේ පිෂ්ඨය අන්තර්ගත වෙනවයි කියලා. එහෙනම් මෙයත් හොඳින් මතක තියාගන්න. මෙයත් බහුලව එන ප්‍රශ්නයක්. ඉන්පසු අපි කතා කරන්නේ මෙන්න මේ පරීක්ෂණය. මෙයත් එවැනිම වූ අයඩීන් පරීක්ෂාවක්. පිෂ්ඨ පරීක්ෂාවක්. මෙතන විවිධ වර්ගයේ ආහාර තියෙනවා. එයට අයඩීන් ස්වල්පයක් එකතු කරලා බලනවා මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මෙතන ඇපල් කැබැල්ලක් තියෙනවා, බිස්කට් එකක් තියෙනවා. ওই විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට ඔබ දන්නවා, පෙනෙනවා දුඹුරු පැහැ අයඩීන් වල වර්ණය ක්‍රමයෙන් තද නිල්, තද කළු අවස්ථාවක් බවට පත් වෙලා තියෙනවා. මේ පාඩමෙන් පසුව ඊළඟ පාඩම ලෙස මා යෙදීමට බලාපොරොත්තු වෙන්නේ ප්‍රෝටීන ජෛව අණු යටතේ ප්‍රෝටීන කියන පාඩම. ඒ පාඩමත් බලන්න අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඊළඟ පාඩමත් ගෙදරටම ගෙන්න ගන්න. like එකක්, comment එකක් දාලා share කරන්නත් අමතක කරන්න එපා.